අයිබෝන් සුවදායි උදෑසනක් ඔබට අද පෙබරවාරි මාසේ 16 වෙනිදා අඟහරුවාදා දවස. ඉතින් අපිත් අදත් උදෑසනම අලුත් දවසක් සජීව වැඩසටහන තුළින් ඔබ මේ ආකාරයෙන් මුණ ගැහෙන්නට තමයි සූදානම් වෙන්නේ. ඉතින් අලුත් දවසක් කියන්නේ ජීවිතයට අලුත් බලාපොරොත්තු රැගෙන එන දවසක්නේ. ඒ නිසා වෙන අලුත් දවසක අලුත් විදිහට හිතන්නට ඕනේ. දැන් මේ දවස්වල වැඩි වශයෙන් කතා බහට ලක්වන සමාජය තුළ මේ වන විනාශය පරිසර විනාශය පිළිබඳව. දැන් මේ ආසන්නතම සිදුවීම තමයි මේ ක්ලෝඩියා සෙලනිකා ශාකය පිළිබඳව සමාජයේ විවිධ වූ මතයන් මේ වෙද්දී ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ශාකය ආරක්ෂා කරගන්නට ඕනේ, මේ ශාකය රැක ගන්නට ඕනේ කියලා පිරිසක් කියද්දි තවත් පිරිසක් කියනවා නෑ මේක මෙතනින් අයින් කරලා තවත් තැනකට අරගෙන ගිහිල්ලා එතන රෝපණය කරන්නට ඕනේ කියලා. කෙසේ වෙතත් අවුරුදු 300ක් වගේ පරණ මේ ශාකය ලංකාවේ තියෙන මේ ශාකය රැක ගැනීම අපේ යුතුයකමක්. ඉතින් මේ වන විනාශය පරිසර විනාශය පිළිබඳව කතා කරද්දී අද වෙනස් විදිහේ දෙයක් කියන්නට හිතුණා මට ඔබට. ඇත්තටම මේ අපි හැමෝම දන්නවනේ මේ සෝබාදහම කියන්නේ හරිම පුදුමාකාර දෙයක් කියලා. ඉතින් ඒක ඔබට මට අමුතුවෙන් මතක් කර දෙන්නට ඕනේ නෑ. හැබැයි මේ ඔබ දන්නවද මේ සෝබාදහම තුලින් මේ තියෙන අවට පරිසරය තුලින් අපිට ඔක්සිජන් දවසකට ලීටර් අපි ගන්නා මේ සියලුම 500කට හැන්ගි ඔක්සිජන් ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ මේ පරිසරයෙන්. ඒක ලැබෙන්නේ අපිට නොමිලේමයි. නැත්තම් අපි සාමාන්‍යයෙන් කඩේකින් ඒ කියන්නේ මේ අපි ඔක්සිජන් ලීටර එක මිල සාමාන්‍යයෙන් රුපියල් 80ක් වගේ කියලානේ බොහෝ දෙනා කියන්නේ. ඉතින් ඔබ හිතන්නකෝ දවසකට ලීටර් 500ක් අපිට අවශ්‍ය වෙනවා ඔක්සිජන්. ඒ ඔක්සිජන් ප්‍රමාණය අපි සල්ලි දීලා ගන්න ගියොත් අපිට කොච්චර ප්‍රමාණයක් වියදම් වෙනවද? හැබැයි අපි ලබා ගන්න මේ ඔක්සිජන් ප්‍රමාණය අපිට ලැබෙන්නේ මේ අවට තියෙන පරිසරයෙන් නිකන්. ඉතින් ඒ නිසා මේ අපිට මේ ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය ගැනවත් හිතලා ඔක්සිජන් ගැනවත් හිතලා මේ පරිසරය අපි ආරක්ෂා කරගන්නට ඕනේ. හැබැයි අද වෙනකොට මේ වකවානුව වෙනකොට Tamanගේ මුදල් පසුම්බිය තද කරගන්නට මුදල් පසුම්බියට සල්ලි ටික එකතු කරගන්නට බොහෝ දෙනා මේ පරිසරයේ තියෙන ගස්වැල් මේවා විනාශ කරලා දානවා. ඔවුන් හිතන්නේ නැහැ මේ පරිසරය ආරක්ෂා කරගන්න එක ඔවුන්ගේ වගකීමක් විදියට. ඉතින් මේ ගහකින් අපිට කොච්චරනම් දේවල් ලැබෙනවද? ඒ ගැන පොඩ්ඩක් හිතලා හරි මේ පරිසර විනාශය මේ වන විනාශය නවත්වන්නට නිසි බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් මොනතරම් දෙයක්ද කියලා මේ ඔබට හිතෙයි. ඇත්තටම මේ ඒ තරම්ම වටින මේ පරිසරය ඇයි අපි විනාශ කරන්නේ? ඔන්න ඔහොම ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම මේ ගහක් කපන්න යන්නේ මිනිත්තු කිහිපයක් පමණයි. හැබැයි ගහක් හොඳට උස්මහත් වෙලා සිසිලස බෙදා දෙන සෙවන බෙදා දෙන මහා ලොකු වෘක්ෂයක් වෙන්නට අවුරුදු ගණනාවක් යනවා. ඉතින් මේ අවුරුදු ගණනාවක් පුරාවටම වැඩෙන ශාකයක් මිනිත්තු කිහිපයකින් කපා දාලා Tamanගේ පසුම්බිය තර කරගෙන ඒවයින් ජීවත් වෙන්නට උත්සාහ කරන මිනිස්සු පිළිබඳව අද කාලයේ වෙනකොට අපිට ඕන තරම් අහන්නට තියෙනවා. ඉතින් මේ ඔබ අද පොඩ්ඩක් මේ ගැන හිතන්න. හිතලා ඔබ ඔබේ ගෙවත්තේ වෙන්නට පුළුවන්, ඔබේ අවට තැනක වෙන්නට පුළුවන්, අනිවාර්යයෙන්ම මේ පැලයක් රෝපණය කරන්නට ඔබ පොඩ්ඩක් උත්සාහ කරන්න අද දවසේ. මොකද සමහර විට ඔබට හිතෙයි අයියෝ මම මේ ගහ අද පැලේ හිටුවට පස්සේ වැඩක් නැහැනේ මොකද මේක එකපාරම ලොකු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ දන්නවද ඒක ඔබ කරන අනාගත ආයෝජනයක් කියලා. අනාගතය වෙනුවෙන් ආයෝජනයක් ඔබ අද දවසේ සිදු කරන්නට කියලා අපි ඔබට සිහිපත් කරනවා. ඉතින් මේ ඇත්තටම පරිසරය ගැන උදේම කතා කළේ මොකද මේ දවස්වල අපිට කතා කරන්නට වැඩි වශයෙන් කතා කරන්නට වෙලා තියෙන මාතෘකාව තමයි මේ වන විනාශය මේ පරිසර විනාශය පිළිබඳව. ඒ නිසාවෙන් මේක වෙනුවෙන් මෙය වෙනුවෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු වේවායි කියලා අපි අලුත් දවසක් වැඩසටහනෙන් උදෑසනම අවධාරණය කරනවා. ඉතින් අපි සූදානම් අද දවසේ දිවයිනේ පුවත්පත්වල පළවුණු ප්‍රවෘත්තීන් ඔබට ගෙන එන්නට. දැන් මේ අද දවසේත් අපි සූදානම් දිවයිනේ ජාතික පුවත්පත්වල පළවුණු ප්‍රවෘත්තීන් කිහිපයක් ඔබට උපුටාගෙන දක්වන්නට. මව්බිම පුවත්පතේ මුල් පිටුව වෙතයි අවධානය මුලින්ම යොමු කරන්නේ. කොරෝනා නීති තද වෙයි, මංගල උත්සවවලට සහභාගී වන පිරිස 50කට සීමා කර තිබෙනවා. අනෙකුත් සියලුම උත්සවවලටත් එම නීතිය පොදුයි. අවමංගල්‍ය උත්සව පැය 24න් අවසන් කළ යුතුයි කියලා සඳහන් වෙනවා. නව කොවිඩ් වෛරස් ප්‍රභේදය රට තුළ පැතිර යාම වැළැක්වීමේ අරමුණ ඇතිව මංගල උත්සව, අවමංගල උත්සව, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම උත්සව සඳහා ජනතාව රැස් කිරීම දැඩි ලෙස සීමා කිරීමට
කිරීමට ඒ සම්බන්ධයෙන් පෙර පැවති මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමට ඊයේ දවසේදී තීරණය කළ බව වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරනවා. ඒ අනුව මංගල උත්සව සඳහා උපරිමයෙන් සහභාගී වන්නට පුළුවන් 50 දිනකට පමණක් වන අතර අවමංගල්‍ය කටයුතු අවම පිරිසකගේ සහභාගීත්වයෙන් පැය 24ක් ඇතුළත සිදු කළ යුතු බව තීරණය කළ බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා. මීට අමතරව උපන්දින සාද ප්‍රිය සම්භාෂණ ඇතුළු ඕනෑම උත්සවයක් උපරිමයේ 50ක් වන පරිදි 50කගේ සහභාගීත්වයෙන් සීමා කරන බවත් ඒ සෑම අවස්ථාවකදීම 100%ක්ම සෞඛ්‍ය උපදේශයන් පිළිපැදීම අනිවාර්ය බවත් රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ 50කට සීමා කරලා තියෙන්නේ මංගල උත්සව ප්‍රිය සංഭാෂණ මේ සියලු දේවල්. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ මුල් පිටුව වෙතයි මේ අවධානය යොමු කරන්නේ. පළමු වසර පන්තියට හාපුරා කියා එද්දී නිවුන් දරුවෙක් මහමගදී බිලි ආච්චි අම්මාටත් බරපතල තුවාල මවයි අනෙක් දරුවයි බේරේ ලොරි රියදුරු අත්අඩංගුවට පළමු වසර පන්තිය සඳහා ඇතුළත් කිරීමට සිය මව සහ ආච්චි අම්මා සමග හාහාපුරා කියා පාසල් යමින් සිටි නිවුන් දරුවන්ගෙන් 6 හැවිරිදි නිවුන් පිරිමි දරුවෙකු බදුල්ල සමෝපකාර ඉන්ධන පෙරමුහල ඉදිරිපිටදී ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. මෙම මාරක අනතුරින් නිවුන් දරුවාගේ ආච්චි අම්මා සහ 63 වන හැවිරිදි මේ පුද්ගලිය බරපතල තුවාල ලබා තිබෙනවා. බදුල්ල මහරවහලට ඇතුළත් කරන අවස්ථාවේ මේ දරුවා එම ස්ථානයේදීම මිය ගිහිල්ලා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ දැන් කොවිඩ් එන්නත පිළිබඳව අපි ඊයේ දවසේදීත් කතා කළා. මේ දැන් කොවිඩ් එන්නත ලබා දෙන්නට කියා තිබෙන පුද්ගලයින්ට නොවේ ලබා දීලා තියෙන කියලා අපි දැක්ක. මේක මේ පුවතක් වාර්තා වුණා ඊයේ. හැබැයි කොවිඩ් එන්නත ජනතාවටත් ලබා දෙනවා කියලා ලංකාදීප පුවත්පතේ අද සඳහන් වෙනවා. ජනතාවට එන්නත් ලබා දීමේ මෙම වැඩපිළිවෙල ඊයේ ආරම්භ කළේ කොළඹ මහනගර සභාවේ පවිත්‍රතාංශයේ කම්කරුවන් 50 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දීමෙන් කොළඹ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කරනවා. එන්නත ලබා දීම කොළඹ 14 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඊයේ පෙරවරුවේ සිදු කෙරුණා. පවිත්‍රතා කම්කරුවන් තවත් 200 දෙනෙකුට කොළඹ කැම්බල්පිටියේදී අද දවසේ උදෑසන සිට එන්නත ලබා දීමට කටයුතු සූදානම් කර ඇතැයි ගුරුගේ මහත්මිය සඳහන් කළා. විශේෂයෙන්ම ජනතාව සමග නිරතුරුව ගැටෙන පවිත්‍රතා කම්කරුවන් වැනි මුල් පෙළේ කණ්ඩායම් වලට එන්නත පළමුවෙන් ලබා දෙන බවත් එසේම ප්‍රමුඛත්වයේ දැක්විය යුතු කණ්ඩායම් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් දැනටමත් හඳුනාගෙන ඉන්නවා කියලා තමයි ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ. ඉතින් ඇත්තටම ඒක නම් හොඳ දෙයක්. මොකද මේ වැඩි වශයෙන් මේ පවිත්‍රතා කම්කරුවන් සමාජය සමග ගැවසෙන නිසා උන්ට මේ එන්නත් කරන්නේ සිදු කරන එක වඩාත් වටිනවා කියලා තමයි අපිටත් කියන්නට තියෙන්නේ. ඒත් එක්කම සියලුම වෛද්‍ය සිසුන්ට කොවිඩ් එන්නත ලබා දෙන්නට කියලා නියෝගයක් ලබා දීලා තියෙනවා. පෙබරවාරි මාසයේ අවසානයේ වන විට සායනික පුහුණුවීම් වලට නිරත වන සියලුම වෛද්‍ය සිසුන්ට COVID-19 මර්ධන ඇස්ට්‍රොසෙනකා එන්නත ලබා දීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිසම්පාදන කොමිෂන් සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරනවා. ඒ සමගම සායනික පුහුණුව ලබන දන්ත වෛද්‍ය සිසුන්ට හා එම සෞඛ්‍ය පීඨවල ඉගෙනුම ලබන සිසුන්ටද මෙම එන්නත ලබා දීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. ඒත් එක්කම මේ COVID එන්නත අද සිට මන්ත්‍රීන්ට ලබා දෙනවා කියලා සඳහන් වෙනවා. COVID-19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆෝඩ් කොවිෂීල්ඩ් එන්නත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම අද දවසේ ආරම්භ කරනවා. අද පෙරවරු 8:30 සිට මධ්‍යහ්න 12 දක්වා යුද හමුදා රෝහලේදී එන්නත්කරණය සඳහා සැලසුම් යොදා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මැති ඇමතිවරුන්ට මේ එන්නත ලබා දීම අද සිට සිකුරාදා දක්වා දින 4ක් සිදු කරනවා කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ඊයේ පෙරවරුවේ සිට ආරම්භ කළ බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටිනවා. බස් ගැමුණු වර්ජනයත් හිටුවයි පෞද්ගලික බස් වර්ජනයක් සඳහා සූදානමින් සිටියා. පෞද්ගලික බස් කර්මාන්තකරුවන් මුහුණ පා සිටින ගැටලු අතුරින් අමාත්‍යාංශ මට්ටමින් ලබා දී හැකි ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබී ඇති නිසාත් මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා තවදුරටත් සහන කීපයක් ලබා දී ඇති නිසාත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ වැඩවර්ජනය තාවකාලික අත්හිට වූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා සඳහන් කර සිටිනවා. දැන් සාමාන්‍ය පෙළ විභාගයට තවත් තියෙන දවස් කිහිපයක් පමණයි. සාමාන්‍ය පෙළ ලියන දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය යම් තාක් දුරට මේ කොවිඩ් තත්ත්වයත් එක්ක උන්ට පාසල් අධ්‍යයන කටයුතු සිදු කරන්නට ලැබුණේ නැහැ. හැබැයි පසුගිය ජනවාරි 25 වෙනිදා ඉඳලා කොළඹ ප්‍රදේශයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්
ආරම්භ වුණා මේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට. ඒ වගේම සෙසු දිස්ත්‍රික්කවල පාසල් කාලය ආරම්භ වුණා. ඒ පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කළා. හැබැයි කෙසේ වෙතත් දරුවන්ට වසරක පමණ කාලයක් මේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට තමන්ගේ අධ්‍යයන කටයුතු හරි හැටි සිදු කරන්නට හැකියාව ලැබුණේ නැහැ. මාර්ගගත ක්‍රමයේ එහෙම නැත්නම් මේ ඔන්ලයින් ක්‍රමයට තමයි නිවසේ සිට මේ අධ්‍යයන කටයුතු සිදු කළේ. ඒක කොයිතරම් දුරට සාර්ථකද කියන එක අපිට කියන්නට අමාරුයි. කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට හෙට සිට අධ්‍යයන නිවාඩු ලබා දෙනවා කියලා සඳහන් වෙනවා. 2020 වර්ෂයේ දෙසැම්බර් මාස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාස 1 වෙනිදා සිට 11 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිත හේයින් එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වෙනිදා සිට පෙබරවාරි මේ 25 වෙනිදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියලු පළාත් හා කලාප කොට්ටාශ අධ්‍යාපන නිලධාරීන් වෙත නියෝග ලබා දී තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම 23 වෙනිදා සිට සාමාන්‍ය පෙළ ටියුෂන් සපුරා තහනම් ඒත් එක්කම දේශන සම්මන්ත්‍රණ වැඩමුළු මේ කිසිවක් පවත්වන්නට බැහැ කියලා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කරනවා. අපසු සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම මෙම මාස 23 වෙනිදා සිට මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීමද එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීමද විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජිත මහතා විසින් තහනම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම එන්නත් මාත්‍රා අපතේ නොයවා ලබා ගැනීම ජාතික වගකීමක් කියලා එන්නත් ගැන බියවන්නට එපා කියලා සඳහන් වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා තමයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. එන්නත් ගැන බිය නොවි එය ලබා ගැනීම ජාතික වගකීමක්. ඒනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු කොවිඩ් මර්ධන ඉදිරිපෙළ කණ්ඩායම් ආදර්ශයක් ලබා දී එන්නත් මාත්‍රා අපතේ නොයවා ලබා ගන්න කියලා එතුමන් සඳහන් කරනවා. අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජාතියට මඟ කියන ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනේන අලුත් දවසක් සජීව වැඩසටහන සමග ඔබ නැවතත් මෙලෙසින් එකතු වෙනවා. තවමත් අංක 1 ඉන්නේ කොළඹ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම එක්ක ගත්තාම තවමත් අංක 1ට මේ කොළඹ පත්වීමට හේතුව මොකක්ද? ඇත්තටම කොළඹින් ඊයේ දවසේ 238 දෙනෙක් කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. එක්කම ගම්පහෙන් 162ක් වාර්තා වෙනවා. ඉතින් මේ ගත්තාම කොවිඩ් වැළකීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විසින් ඊයේ දවසේදී ආසාදිතයින් 802ක් වාර්තා වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් කොළඹින් 238ක් ගම්පහෙන් 162ක් විදිහට තමයි වාර්තා වෙලා තියෙන්නේ. කැලණි සරසවියනුත් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන කැලණි විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතයි පැවසෙනවා. අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයකින් ඔවුන් හඳුනාගත් අතර ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රකාශ කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ ආරක්ෂිතව නිරෝධායනයට ලක් කර සිටීම මෙම කණ්ඩායම විශ්වවිද්‍යාල අධින කාර්ය මණ්ඩලයේ සමාජිකයෙක් සිටින බව ඔහුටද වෛරසය ආසාදනය වී තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම දඹුල්ල ආර්ථිකයේ ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 11 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණයෙන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරනවා මේදී හමු PCR පරීක්ෂණ 170ක් සිදු කර තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හැසිරීම අත්‍යවශ්‍ය බවත් කොරෝනා රෝගයෙන් වැළකීමට සෑමදෙනාම සෞඛ්‍ය ආරක්ෂිත නීති පිළිපැදීම අනිවාර්ය බව නගරාධිපතිවරයා සඳහන් කර සිටිනවා. ඒත් එක්කම අවදානම් රාජකාරියේ ඉන්න බන්ධනාගාර නිලධාරීන් 5100කට අද සිට එන්නත් කරණය සිදු වෙනවා කියලා සඳහන් වෙනවා. අවදානම් රාජකාරියේ නිරත වන බන්ධනාගාර නිලධාරීන් 5100 දෙනෙකුට අද දවසේදී කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවරගෙන තිබෙනවා. මේ එන්නත ලබා දීමේ මූලික පියවර බස්නාහිර පළාතේ බන්ධනාගාර වලින් ආරම්භ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම වැලන්ටයින් දවසේ සැමියා බීරියට මන්නෙන් කොටලා සිය ස්වාමියා ආදරවන්තයන්ගේ දිනේ එල්ල කරන ලද මන්නා පහරින් බරපතල තුවාල ලැබූ බිරියක් රෝහල්ගත කර තිබෙනවා. මවගේ විලාපේ හඬ ඇසී පහළ මහලයට දිවගොස් බැලීමේදී ඇය කුස්සියේ ලේ ගලමින් සිටි බවත් ඒ අසල මන්නයක් අතතිව සිය පියා කෑගසමින් සිටිනු දැක ඇති බව තුවාල ලැබූ තැනැත්තියගේ දියණිය පොලිසියට පැමිණිලි කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම
මල්ලිගේ පිහිපහරින් අයියා මරුට සැඟවී සිටින තාත්තා සොයයි අපි මෙලෙසින් උපුටාගන්නේ ලංකාදීප පුවත්පතෙන් මෙම පුවත. එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු අතර ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඉකුත් 14 වෙනිදා දහවල් මීගහතැන්න බෝතලාව ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇතයි මීගහතැන්න පොලිසිය ප්‍රකාශ කරනවා. තියුණු ආයුධයකින් පහර දීමකින් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගහතැන්න බෝතලාව පදිංචි වටවලගේ දුන් සනත් කුමාර නැමැති 36 හැවිරිදි දෙදරුපියෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පෞද්ගලික ආරවුලක් දුරදිග ගිහිලා තමයි මල්ලි පොලිසියට බහර වෙලා තාත්තා සොයා පොලිස් මෙහෙයුම් දියත් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පාසල් දරුවන් අද වෙනකොට මේ මත්තුවදුරු සඳහා වැඩි වශයෙන් වැඩි නැඹුරුතාවයක් සහ මේකට විවිධ වූ පිරිස් මේ සඳහා ඔවුන්ව යොමු කිරීමේ ස්වභාවයක් මේ වත්මන් කාලය වෙනකොට අපිට දැක් ගන්නට ලැබෙනවා. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීමට ඉලක්ක කරගත් වැඩසටහනක් පිළිබඳව තමයි මේ ඔබට සිහිපත් කරන්න යන්නේ. මව්බිම් පුවත්පතින් තමයි මේ පොත අපි උපුටාගන්නේ. දරුවන් මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා වැළැක්වීම සඳහා ඉලක්ක කරගත් වේගවත් වැඩසටහනක් කඩමින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා පාසල් ප්‍රජාවට අනුබද්ධිත සංවිධාන නියෝජිතයින් සමග පසුගියදා අමාත්‍යාංශ කාර්යාලයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක මේ දරුවන් ඊටම කාර්යබහුල වෙනවා. දෙමව්පියන් කාර්යබහුලයි. ඒ නිසා දෙමව්පියන්ට දරුවන් ගැන හොයන්නට වෙලාවක් නැහැ. දරුවන් වැරදි දෙයට පෙළඹෙන ස්වභාවය වැඩි. ඒ නිසා තමන්ගේ දරුවා පිළිබඳව අවධානයෙන් ඒ වගේම පසු වෙන්නට කියලා අපි ඔබට මතක් කර සිටිනවා. දැන් මේ අතිකාල ගෙවන්න සල්ලි නැතිනම් PCR ප්‍රතිඵල පමාවක් රසායනාගාර සේවකයන්ට අතිකාල දීමනා ගෙවීමට රජයට මුදල් නොමැති වීම හේතුවෙන් PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වන බව තොරතුරු වාර්තා වී තිබෙනවා. PCR පරීක්ෂණ සඳහා යොමු පුද්ගලයන් ප්‍රතිඵල වාර්තා සතියකට අධික කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් රෝහල් වලින් මේ පිළිබඳව විමසීමේදී රෝහල් ප්‍රකාශකයන් පවසා ඇත්තේ අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් PCR පරීක්ෂණ කටයුතු සමහර අවස්ථාවලදී ප්‍රමාද වෙනවා කියලා. කෙසේ වෙතත් මේ දැන් මේ කොවිඩ් ආසාදිතයින් දවසින් දවස වාර්තා වෙනවා. මේ විවිධ වූ දැන් දිස්ත්‍රික්ක ගණනාවකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම පරිස්සමින් ඉන්නට ඕනේ. පරිස්සම කියන දේ අපේ ජීවිතයේ දැන් අංක 1 බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ පරිස්සමත් එක්ක අපි කාලේ ගත කරද්දී එදිනදා ජීවිතයේදී අපිට මේ අර මීටරේ පරතරය සහ මුව ආවරණ පැළඳීම කියන දේ දැන් බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා. ඉතින් දැන් මේ මොහොතේ ඔබ නිවසින් බැහැරට යන්නට සූදානම් වෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ බලන්න ඔබේ මුව ආවරණය ඔබ ළඟ තියෙනවද, මුව ආවරණය පැළඳලා දින්නේ, ඒ වගේම සැනිටයිසර් එක ඔබ ගත්තද කියලා. ඒත් එක්කම දැන් පොදු ප්‍රවාහන සේවාවන් දුම්රියේ බස්රියේ ගමන් කරනවා නම් අනිවාර්යෙන්ම ඔබ සැලකිල්ලෙන් ඉන්න මුව ආවරණය පළඳින්න. ඒත් එක්කම මේ හැකි හැම අයුරින්ම සමාජ දුරස්ථ භාවයේ අනිවාර්යෙන්ම තබා ගන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා. අපි මේ දැන් කොවිඩ් ගැන කතා කරද්දී කොවිඩ් නිසා දිනකට මෙන්න මේ වගේ පිරිසක් මිය යනවා කියලා අපි හැමදාම අපිට ඔබේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් එනවා. එහෙම නැත්නම් ඔබ ප්‍රවෘත්ති තුලින් එය දකිනවා. හැබැයි ඔබ දන්නවාද මේ මාර්ග අනතුරු වලින් නොසැලකිලිමත්ව රියදහවණය තුළින් වසරකට බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. අපි වෙලාවකට හිතෙනවා අපිට අපි ඒ පිළිබඳව සැලකිලිමත් කම අඩුයිද කියලා. මේ රියදහවණය කරද්දී රියදුරන් අපි සැලකිල්ලෙන් ගමන් කරන්නට ඕනේ. මොකද ජංගම දුරකථන භාවිතය නිසා බොහෝ වෙලාවට මේ අනතුරු වලට අතවැණීමක් ජංගම දුරකථනය මගින් සිදු වෙනවා. කෙසේ වෙතත් මාර්ග රිය අනතුරු වලින් පෙරේදා මිය ගිහින් දිනමින පුවත්පතින් තමයි මේ පුවත අපිව උපුටා ගන්නේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරකීය අනතුරු වලින් පුද්ගලයන් 7ක් පෙරේදා දවසේ මිය ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා. එම මාරකීය අනතුරු වලින් 5ක් පෙරේදා සිදුව ඇති අතර 2ක් ඊට පෙර සිදුව ඇති අතර එම අනතුරු වලින් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඉතින් මේ කෙසේ වෙතත් අපි හැම වෙලේම ඔබ රියදහවණය කරනවා නම් අවධානය ඒ සඳහා යොමු කරන්න, ඔබ පරිස්සමින් ගමන් කරන්න කියලා ඔබට අපි සිහිපත් කරනවා. ඉතින් පරිස්සම තමයි අපි අංක 1 වෙන්නට ඕනේ. ඒ නිසා පරිස්සමින් ඔබ ජීවත් වෙන්න. අපි එහෙනම් අද දවසට අපේ වැඩසටහන නිමාවට පත් කරන්නට තමයි සූදානම් වෙන්නේ. ඇත්තටම මේ ඔබ ළඟින් ඉන්න ඔබත් එක්ක එකතු වෙලා බොහෝ කටයුතු කරන
සමහර කෙනෙක් විටක ඔබට සතුරෙක් ඒ වගේම විටක ඔබට මිතුරෙක් බවට පත් වෙනවා. ඔහු ඒ විදිහට හැසිරෙනවා. ඉතින් ඔවුන් සමග එකතු වී කටයුතු කරද්දී ඔබට බොහෝ අසරණතාවයන් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙසේ සැරේ ඔබට මිතුරු වෙසින් වගේම සතුරු වෙසින් කටයුතු කරන්නට හැම වෙලාවෙම පෙළඹෙන්නේ ඔබේ සිත කියලා තමයි අපිට හිතෙන්නේ. හැම දෙයකටම මුල් වෙන්නේ සිත. සිත පාලනය කර ගැනීම ඔබ සිදු කර යුතු දෙයක්. ඒත් එක්කම මේ සිත පාලනය කරගන්න හැම දෙයකටම මුල් වෙන සිත අපි එක්තැන් කරගෙන තබාගෙන අපිට එක අරමුණකට අපේ ජීවිතේ අපේ අදිෂ්ඨානයකට යන්න ඔබේ සිත ඔබට පාලනය කරගන්නට වෙනවාමයි කියන දේ ඔබට සිහිපත් කරනවා. ඒ වගේම අර උදෑසන ඔබට වැඩසටහන ආරම්භයේ කිව් කාරණය මතක ඇති. අද දවසේ පැලයක් රෝපණය කරන්නට ඔබේ දරුවන් සමග එකතු වෙලා එහෙම නැත්නම් මේ ඔබ තනිව හෝ ඒ ක්‍රියාව කරන්න. මොකද දැන් එන්න වන විනාශය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ සැලකිල්ලෙන් ඉන්න ඒ පිළිබඳවත්. ඉතින් අපි එහෙනම් අද දවසට අපේ අලුත් දවසක් සජීව වැඩසටහන මෙයා කරන් නිමවට පත් කරනවා. උදෑසන 8ට දවසේත් අරුණෝදයෙන් ජයමගට සජීව වැඩසටහන අපි අද ගෙන එනවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් අපි හෙටත් උදෑසන 6:30ට අලුත් දවසක් සජීව වැඩසටහන තුලින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට සුවදායි දවසක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.